සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ප්‍රඥාවෙන් අග්‍රේශ්වර සතර පටිසම්භිදාලාභී ෂඩ් අභිඥාලාභී නාගසේන නම් වූ රහත් මුනිදුන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින මගඵල ලබන මග ධර්මදේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් මීට මාස 3කට ඉහතදී මිය පරලොව ගිය එස්.එම්. ජයතිලක බණ්ඩා පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස නම්බර 229 කොළඹ පාර පිළිමතලාව යන ලිපිනේ පදිංචි පින්වත් කුසුමාවතී රත්නායක බිරිඳ සහ ජගත් චන්දිමා සචිනි කියන දූ දරුවන් විසින් තමයි අද දවසේ විකාශන දායකත්වය දරන්නේ. පින්වත්නි, මගඵල ලබන මග ධර්මදේශනා මාලාවේ ඔබ මේ වන විටත් බොහෝ දේශනාවන් ශ්‍රවණය කරලා අවසන්. එතකොට ඔබ මේ දේශනා මාලාවට දිගටම සම්බන්ධ වුණා නම් ඔබ බොහෝ කරුණු ඉගෙන ගන්න ඇති අපගේ නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රාජ ප්‍රශ්නය නම් වූ දහම් ග්‍රන්ථය තුලදී උපමා කතා ඇසුරෙන් මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකේ කොයි ගුණධර්මද දියුණු කරන්න ඕනේ කියන කාරණය ඔබ මේ වෙන විටත් ඉගෙනගෙන තියෙනවා. තවත් බොහෝ උපමා කතා ඇසුරෙන් අපගේ නාගසේන මහරහතන් වහන්සේ හරි ලස්සනට මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකෙක් විසින් දියුණු කරගත යුතු බොහෝ මාර්ගාංගයන් පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට අපි පසුගිය වැඩසටහනේදී කතා බහ කළා සක්විති රජුගෙන් ගත යුතු අංග 3ක් පිළිබඳව කතා බහ කළා. අද අපි දැන් 4 වෙනි අංගය ගැන කතා බහ කරමු. නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා, තවද මහරජාණෙනි, සක්විති රජුගේ අභ්‍යන්තර වූත් බාහිර වූත් ආරක්ෂාව මැනවින් යොදන ලද්දේය. එසේයින්ම මහරජාණෙනි, පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් අභ්‍යන්තරවත් බාහිරවත් අකුසලයන් ඇතුළු නොවීම පිණිස සිහිය නැමැති ආරක්ෂක දොරටුපාලයා තැබිය යුත්තේය. මහරජාණෙනි, සක්විති රජුගේ මේ සිව්වෙනි අංගය ගත යුත්තේය. මහරජාණෙනි, දේවාති දේව වූ භාග්‍යතුන් වහන්සේ විසින් මේ වදාරන ලද්දේය. මහණෙනි, සිහිය නැමැති දොරටුපාලයාගෙන් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා අකුසල් දුරු කරයි, කුසලයේ වඩයි, වැරදි දේ අතහරයි, නිවැරදි දේ වඩයි, පිරිසුදු ජීවිතයක් පරිහරණය කරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. එතකොට අපි මේ උපමා කතා ඇසුරෙන් මේ නාගසේන මහරහතන් වහන්සේ පැහැදිලි කරලා තියෙන බොහෝ කරුණවලදී අපට මුණ ගැසුණා මේ සිහිය කියන කාරණය මූලික නිවන් මඟ දියුණු වීම පිණිස උපකාර වන අංගයක් විදිහට නොයෙක් උපමා අනුසාරයෙන් අපගේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කළ අවස්ථා අපට නොයෙක් වාරවල මුණ ගැහුණා. එතකොට මෙතෙන්දි නාගසේන මහරහතන් වහන්සේ වදාරන සක්විති රජ කෙනෙක් හරියට මේ අභ්‍යන්තර බාහිර වශයෙන් ආරක්ෂා හොඳට පිහිටුවනවා වගේ මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයන් මේ අභ්‍යන්තරවත් බාහිරවත් අකුසලයන් ඇතුළු නොවීම පිණිස සිහිය නැමැති ආරක්ෂක දොරටුපාලයාව යොදවන්න කියනවා. එතකොට අභ්‍යන්තරවත් බාහිරවත්. අභ්‍යන්තරව කියන්නේ දැන් අපි හිතමු අපි දුර ඈත වනාන්තරයකට වෙලා වාසය කරනවා. එහෙම නැත්නම් තමන්ගේ නිවසේ දොරවල් වහගෙන කාමරයකට වෙලා ඉන්නවා. එතකොට අපේ හිත කෙලෙසෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අපිට ඒ වෙලාවේ මුණ ගැහින්නේ නැහැ. බාහිරව කෙලෙස් ඇති වෙන නිමිති අනුනිමිති ඒ වෙලාවේ අපේ හිතේ අපිට මුණ ගැහින්නේ නැහැ. හැබැයි අපි කලින් ගත්ත ඉන්ද්‍රිය අසංවර වීම තුළ
අප තුල අභ්‍යන්තරයේ මේ වෙනකොට තැම්පත් වෙලා තියෙන රූප ශබ්ද ගන්ධ රස පහස තියෙනවා. ආන් ඒ නිමිති අනුනිමිති කෙලෙස් සහිත නිමිති අනුනිමිති සිහි කරමින් ඔන්න අභ්‍යන්තරයේ අරමුණු එනවා කෙලෙස් ඉපදවීම පිණිස. එතකොට බලන්න අපි මේ වර්තමානයේ කෙලෙස් සහිත දේවල් වලින් වෙන් වුණත් ඔන්න සිත දියුණු කරන ශ්‍රාවකයාට ඊළඟට අභියෝගයක් තියෙනවා. මේ තාක්කල් ගත යම් කෙලෙස් නිමිති අනුනිමිති තියෙනවද? ආන් ඒවා බාධා කිරීම පිණිස පවතිනවා. එතකොට ඒවා සිත කෙලසද්දී ඒ වගේ ඉන්ද්‍රියන් අසංවර වෙද්දී සිහිය නැමැති දොරටුපාලයා විසින් තමයි ඒවා හඳුනා ගන්න ඕන. මෙන්න මගේ සිත අසංවර වෙනවා. මෙන්න මගේ හිත අකුසලයට වැටෙනවා. මේක පාපී අකුසලයක්. මේ හැම දෙයක්ම සිහියෙන් තමයි හඳුනා ගන්න ඕන. එතකොට සිහිය නැත්තම් ඉන්ද්‍රිය අසංවර වෙන්න ගියාන් පස්සේ දවස් ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් ඒ කෙලෙස් එක්කම ජීවිතේ තියෙනවා. සිහිය නැමැති ආරක්ෂකයා ජීවිතයට එකතු නොවන තාක්කල් නොයෙක් ආකාරයේ කෙලෙස් වැగిරෙන පටන් ගන්නවා ජීවිතවල. දැන් බලන්න පින්වත්නි මේ ලෝකේ කෝටි සංඛ්‍යාත මිනිසු ප්‍රමාණයක් ඉන්නවා සිහිය ගැන අහලා නැහැ. මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ කොහොමද මේ සිහිය පිහිටවන්නේ? සිහිය පිහිටුවීමේ වැදගත්කම මොකක්ද කියන මේ දහම් කාරණා අහලා නැහැ. ඒ නිසා ඒ අයට ආරක්ෂකෙක් නොමැති ජීවිතයක් තමයි ජීවිත කාලෙම ගත කරන්නේ. ඒ නිසා නොයෙක් වේසයෙන් එන අකුසල් වලට ඒ අයගේ ජීවිතය යට වෙනවා. ඒ නිසාම උපදින්නා වූ නොයෙක් අකුසලයන්, නොයෙක් දුක් විපාක, නොයෙක් වැරදි ක්‍රියාවන් වලට ඒ අය નિરાයාසයෙන්ම නතු වෙනවා. මොකද සිහිය නැහැ. මේ ලෝකෙ පින්වත්නි අති බහුතරයක් දෙනා සිහිය කියන වචනය පිළිබඳව දන්නේ නැතුව තමයි මේ ජීවිතය අවසන් කරන්නේ. මොනතරම් අවාසනාවක්ද බලන්න පින්වත්නි. ඒ නිසා දැන් අපි හිතමු කෙනෙක් වයසට යනකොට ඇඟ දුර්වල වෙනවා. ඇස් දෙක පේන්නේ, කන් දෙක ඇහෙන්නේ, අතේ පයේ වාරුනේ. කෙනෙක් බලන්නේ ඉන්නේ අසරණ වෙලා. හැබැයි දැන් ඒ කිසි දෙයක් නොතිබුණත් යම් කෙනෙකුට සිහිය තියෙනවා නම් ජීවිතයේ අවසාන කාලේ ඒක මහා වාසනාවක්. අර බාහිර කියන අපි කතා කරපු මොනවා තිබ්බත් එයාට ජීවිතයේ අවසාන කාලේ සිහි නුවණ පිහිටලා නැත්තම් හොඳ නරක තේරුම් ගන්නට බැරි නම් ඒක මහා වාසනාවක්. එයාගේ ජීවිතය පරලෝ ජීවිතයේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් කරා යන්න තියෙන අවස්ථාව ගොඩාක් අඩුයි. ඒ නිසා සිහිය දැන් අපි ජීවිතයේ අවසාන කාලේ සිහිය පවත්නවා කියලා ඉන්න හොඳ නැහැ. අපි පුළුවන් කාලේ ඉඳන්ම ඇඟේ පතේ හයිය තියෙන කාලේ ඉඳන්ම හොඳට සිල් රකින්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ වදාලා සිල්වත් කෙනා මරණාසන්න කාලේ හොඳ සිහියෙන් වාසය කරන කියලා. ඊළඟට හොඳට මෙත් සිත වඩන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ වදාලා මේ මෙත් සිත වඩන කෙනා මේ සිහි මුලා නොවි මරණයටපත් වෙනවා කියන. එතකොට කාලයක් තිස්සේ පුරුදු කරන ලද ධර්මයන්ගේ ප්‍රතිඵලයක් විදිහට තමයි ජීවිතයේ අවසාන කාලේ සීනුවන පිහිටන්නේ. එතකොට ජීවිතේ තරුණ කාලේ මැදි වියේදී හොඳටම ජීවිතය අසංවර කරගෙන නම් යහපත් ධර්මයන් ජීවිතයට පුරුදු කරලා නැත්නම් එයා කොච්චර ආස කළත් ජීවිතයේ අවසාන කාලේ සිහිය පිහිටන්නේ. අපි හිතමු කෙනෙක් කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය පාවිච්චියට බැහැ වෙලා. එයා බලාපොරොත්තු වෙන ජීවිතයේ අවසාන කාලේ සිහි විකල් වීම. ඒක නවත්තන්න බෑ. හොඳ නරක යහපත අයහපත කුසලයේ අකුසලයේ තේරුම් ගැනීමේ හැකියාව එයාට මේ ජීවිතය අහිමි වෙනවා. මේ ජීවිතෙන් නෙමෙයි සසරේ බොහෝ කාලයක් සිහිය පිහිටීම හොඳ නරක තේරුම් ගැනීමේ ශක්තිය එයාගෙන් අහිමි වෙලා යනවා. බලන්න පින්වත්නි මේ සසරේට වැටුණාට පස්සේ නොමකට ගියාන් පස්සේ ජීවිතයක් ආයේ ඒකෙන් ගොඩ ගන්නවා කියන එක ලේසි වෙන්නේ. ඒ නිසා අපට ජීවිතේ ලැබිච්ච වටිනා දේවල් තමයි දැන් අපි හිතනවානේ අපිට හොඳ රස්සාවක් ලැබිච්ච එක, හොඳ දරුවන් ලැබිච්ච එක, හොඳ ගෙයක් දොරක් ලැබිච්ච එක, හොඳ පාසලක් ලැබිච්ච එක මහා ලාභයක් කියලා. නමුත් පින්වත්නි මේ සිහිය, නුවණ, ප්‍රඥාව, සීල ගෞරවේ, ශාස්ත්‍රු ගෞරවේ, ශ්‍රද්ධාව මේවා තමයි ජීවිතයකට සැබෑම යහපත ඇති කරන්නේ. ජීවිතයකින් ලබා ගන්න තියෙන සාරය තමයි මේ ගුණවත්කම්. මෙලොවත් පරලොවත් ජීවිතයට පිහිට පිළිසරණ හදලා දෙන්නේ මේ ගුණවත්කම්.
ඒ නිසා තමයි නාගසේන මහරහතන් වහන්සේ වදාරන්නේ සක්විති රජතුමා හොඳට ආරක්ෂකයන් යොදලා ඒ රාජ්‍ය ආරක්ෂා සහිතව තියනවා වගේ කෙනෙක්ගේ ජීවිතේ ආරක්ෂා සහිත වෙන්නේ සිහිය නැමැති දොරටු පාලකයා ඉන්නකොට. බුදුරජාණන් වහන්සේ ওই සතිපට්ඨාන සංයුත්තේ ඒ වගේම බොහෝ බුද්ධ දේශනාවල මේ සිහිය දියුණු කිරීමේ වටිනාකම පැහැදිලි කරලා දීලා තියෙනවා. බලන්න මේ දේශනාව ධම්මපද සූත්‍රය. මහණෙනි මේ ධර්මපද සතරකි. මේ ධර්මපද සතර අග්‍රයයි දත යුත්තේය. බොහෝ කල පැවති දෙයක් බව දත යුත්තේය. බුද්ධ ආදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේය. පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයකි. ඒ වගේම මෙකල්හිද බැහැර නොකරන දෙයකි. අනාගතයේ බුදුවරු විසින්ද බැහැර නොකරනු ලබන්නා වූ දෙයකි. නුවණැති ශ්‍රමණක් බ්‍රාහ්මණයන් විසින් නින්දා නොකරන දෙයකි. කවර සතරක් දෙයක් මහණෙනි ලෝභ නැතිකම යනු ධර්මපදයකි. ඔන්න ලෝභය නැති සිතක්. මේ ආසාව, තණ්හාව මේ අන් අයගේ දේවල් වලට ඇති වෙන ගිජු බව හිතක නැත්තම් ඒක අග්‍ර දෙයක් කියනවා. ඒක බොහෝ කල පැවති දෙයක්, සත්පුරුෂයන් පුරුදු කරපු දෙයක්. බුද්ධ ආදී උතුමන්ගේ පරම්පරාවට අයත් බව දත යුත්තේ. අන්න බුද්ධ ආදී සත්පුරුෂ උතුමන් වහන්සේලා පුරුදු කරපු දෙයක්. පෞරාණික දෙයක්, බොහෝ පැරණි දෙයක් කියනවා. සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේ. පෙර බුදුවරු විසින් බැහැර නොකළ, මෙකල්හිද බුදුවරු විසින් බැහැර නොකරන, අනාගතයේත් බුදුවරු විසින් බැහැර නොකරන ලබන්නා වූ දෙයක් කියනවා. මොකද්ද? ඒ වගේම නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නින්දා නොකරන ලද දෙයක්. එතකොට ලෝභ සහිතව සිටීම කවදාවත් සත්පුරුෂයෝ, ලෝභ රහිතව සිටීම සත්පුරුෂයෝ ඒකට ගරහන්නේ. සත්පුරුෂයෝ ඒකට ප්‍රශංසා කරනවා. ඒ වගේම මහණෙනි නොකිපෙන බව යනු ධර්මපදයකි. කෙනෙකුට පුළුවන් නම් තරහ ගන්න පරිසරය හැදිලා තියෙන්නේ. ඊට සාධාරණී කාරණු ඔක්කොම යෙදිලා තියෙන්නේ. ආන් ඒ වෙලාවේ තරහ නොගෙන ඉන්න. දැන් අපේ ස්වභාවය තමයි අපි තරහ ගන්න නැතුව ඉන්නවා. හැබැයි තරහ ගන්න කාරණා යෙදුනට පස්සේ, ඒ පරිසරය හැදුනට පස්සේ අපේ මෛත්‍රිය ගිලිනවා. එතකොට නියම මෛත්‍රිය කියන්නේ තරහ ගන්න සුදුසු පරිසරයකත්, තරහ ගන්න සියලු කාරණා යෙදිලා තියෙන මොහොතකත් යම් කෙනෙකුට තරහ නොගෙන ඉන්න පුළුවන් නම් ආන් ඒක තමයි සැබෑම ගුණය. බුදුරජාණන් වදාරනවා නොකිපෙන බව යනු ධර්මපදයකි. එය අග්‍රයයි දත යුත්තේ. ඒක අග්‍ර දෙයක්. බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේය. බුද්ධ ආදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේය. පෞරාණික දෙයක් බව දත යුත්තේය. සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේය. පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ, මෙකල්හිද බැහැර නොකරන ලද දෙයකි. අනාගතයේ බුදුවරු විසිනුත් බැහැර නොකරන දෙයකි. නුවණැති ශ්‍රමණක් බ්‍රාහ්මණයන් විසින් නින්දා නොකරන දෙයකි. කවදාවත් නුවණැති ශ්‍රමණක් බ්‍රාහ්මණයන් විසින්, සත්පුරුෂයන් විසින් මේ තරහ නොගෙන මෛත්‍රියෙන් ඉන්නවාට ගරහන්නේ. දැන් සමහරලාට මේ පෘථග්ජන ලෝකේ නම් කෙනෙක් ඔන්න හොඳට ඉවසීමෙන් ඉන්නවා. මෙත් සිතෙන් ඉන්නවා. කවුරු හරි නින්දා පහස කරද්දි, ගහද්දි, බනිද්දි ඉවසීමෙන් ඉන්නවා. හොඳට මෙත් සිත වඩන පෘථග්ජනයා ඒකට ගරහනවා. මේක බියගුලුකමක්, අපි නම් දන්නව මෙහෙම කරන විදිය කියලා. සාමාන්‍ය පෘථග්ජන ලෝකයේ, අසත්පුරුෂ ලෝකයේ ඒකට ගරහනවා. හැබැයි නුවණැතියන්, සත්පුරුෂයන් කවදාවත් තරහ නොගෙන සිටීම, නොකිපෙන ස්වභාවය, මෙත් සිතින් සිටීමට ගරහන්නේ. මොකද ඒක ධර්මපදයක්. ඒ වගේම බුදුරජාණන් වදාළා මහණෙනි මනාකොට සිහියෙන් සිටීම යනු ධර්මපදයකි. එතකොට යම් කෙනෙක් හොඳ සිහියෙන් යුතුව වාසය කරනවා නම් ඒක ධර්මපදයක්. ඒක අග්‍ර දෙයක් දත යුත්තේ. බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේ. බුද්ධ ආදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේ. පෞරාණික දෙයක් බව දත යුත්තේ. සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේ. පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයකි. මෙකල්හිද බැහැර නොකරන දෙයකි. අනාගතයේ බුදුවරු විසිනුත් බැහැර නොකරන දෙයකි. නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින්
නින්දා නොකරන දෙයකි. මොකක්ද මේ ධර්මපදයේ? සිහිනුවණින් යුතුව වාසය කිරීම. ආරක්ෂක දොරටුපාලයක් ඇතිව වාසය කිරීම. එතකොට යම් කෙනෙක් ටික ටික හරි දවසේ සිහිය පවත්වන්න මහන්සි ගන්නවා නම් එයා සතුටු වෙන්න ඕනේ. මේ බුද්ධ ආදී සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරන බුද්ධ ආදී සත්පුරුෂයන් විසින් පුරුදු කරන්නට යෙදුන යහපත් අග්‍ර ගුණයක් මම පුරුදු කරන්නේ කියලා සතුටු වෙන්න ඕනේ. එතකොට මේ සිහිය දියුණු කිරීම ආදී පින්වන්නේ අපිට එක දවස පුරාවටම සමහරට බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒ කටයුත්ත කරනකොට අපි හිතමු අපි වැසිකිළියට යනවා. ඒ වැසිකිලි කරනකොට බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ කටයුත්ත කරනකොට මම ඒ කටයුත්ත කරනවා කියලා සිහි පිහිටවන්න කියනවා. ඊළඟට කෑම ගන්නකොට, කෑම හපනකොට, කෑම ගිලිනකොට, ආහාර ගිලිනකොට, ඇවිදිනකොට, වාඩි වෙලා ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, සැතපෙන ඉරියව්වෙන් ඉන්නකොට මේ ක්‍රියාවන් සඳහා හොඳට සිහිය පිහිටවනවා. නොඑක් විඳීම් හට ගන්නකොට මේ දුක් වේදනාවක්, මේ සැප වේදනාවක්, මේ දුක් සැප රහිත වේදනාවක්, මේක ස්පර්ශපත්තෙන් හටගන්න එකක් කියලා හඳුන ගන්නවා. ඊළඟට සිතේ රාග සිත් හට ගන්නවා, ද්වේෂ සිත් හට ගන්නවා. ඊළඟට හිත අසංවර වෙනවා, විසිරෙනවා. හිත නිදිමතට හැකිලෙනවා. එතකොට මේ විවිධාකාර අකුසල ස්වභාවයන් එනකොට හොඳට ඒක අඳුනගෙන ඉන්නවා. මේ විදියට ටික ටික බලන්න ඕන සිහිය දිනු කරන්න. එතකොට ටික ටික සිහිය දිනු කරද්දී කාලයක් යද්දී බොහෝ කාලයක් සිහිය පිහිටවන්න පුළුවන් මට්ටමක් එනවා. දැන් අපි ඔබ හොඳට බලන්න මම සිහියෙන් ඉන්න ඕන කියලා අපි හිතමු අඩි 10ක් අපි ඇවිදගෙන යනකොට ඊළඟ 10ෙදි ආයෙ සිහි මුලා වෙනවා. ආයෙත් නොඑක් සිතුවිලි එනවා. අපි ඒකට කලබල වෙන්න හොඳ නැහැ. මොකද මේ හිතේ තියෙන වේගවත් බව සංකීර්ණ ස්වභාවය නිසා තමයි එහෙම වෙන්නේ. ඒක අනාත්ම දෙයක්. ඒක හේතුඵල ධමයෙන් හටගන්න දෙයක්. ඒක අසංවර වෙන එකක්. ඒක අවිද්‍යාවෙන් අන්ධකාරයටපත් වෙච්ච එකක්. ඒ නිසා අපට ඕන විදිහට ඒක පවත්වන්න බෑ. එතකොට අපි උත්සාහ කරන්න ඕන මේ හේතුඵල ධමයෙන් සකස් වෙන මේ සිතේ ස්වභාවය අඳුන ගන්න. ඒකට බොහෝ උපකාර වෙනවා මේ සිහිය ඒ වෙලාවට පිහිටුවීම. එතකොට කාලයක් ටික ටික සිහිය පිහිටවන්න පුරුදු වෙච්ච කෙනාට කාලයක් යද්දී වහා සිහිය පිහිටවනවා. සිත අසංවර වෙනකොටම දැනගන්නවා මෙන්න මගේ සිත අසංවර වුණා. මගේ සිත අකුසලයකට වැටුණා කියලා අඳුන ගන්න පුළුවන්. ඒක ටික ටික පුරුදු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි සම්මා සමාධිය යනු ධර්මපදයකි. ඒ අග්‍රයයි දත යුත්තේය. බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේය. බුද්ධ ආදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේය. පෞරාණික දෙයක් බව දත යුත්තේය. සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේය. පෙර බුදුවරු විසුණුත් බැහැර නොකළ දෙයක් බව දත යුත්තේය. මෙකල්හිද බැහැර නොකරන දෙයකි. අනාගතයේ බුදුවරු විසුණුත් බැහැර නොකරන දෙයකි. නුවණැති ශ්‍රමණක් බ්‍රාහ්මණයන් විසින් නින්දා නොකරන දෙයකි. එතකොට යම් කෙනෙක් හොඳට බණ භාවනාවන් කරනවා නම්, සිතේ එකඟ බවක් තියෙනවා නම්, චිත්ත සමාධියක් දියුණු කරනවා නම්, ධ්‍යාන සමාධි සමාපatti දියුණු කරගන්නවා නම් කවදාවත් සත්පුරුෂෝ ඒකට ගරහන්නේ නැහැ. ජීවිතයේ දැන් සමහරට වර්තමානයේ හිමින වෙන පෘථග්ජන සමාජයේ කෙනෙක් භාවනා කරනවා නම් ඒක හිතන්නේ ජීවිතේම කඩා වැටීමක්. ජීවිතේ බලාපොරොත්තු සුන් වෙලා මොකක් හරි ප්‍රශ්නයක් නිසා තමයි මේ භාවනා කරන්නේ කියන අදහස තමයි සාමාන්‍ය පැතිරෙන්නේ. මට මතකයි අපි වුණත් පැවිදි වෙච්ච අලුත හරියට කට්ටිය අහනවා මොකක්ද ඇතිවෙච්ච ප්‍රශ්නේ? මොන කරදරේ නිසාද මේ මහණුනේ කියලා අහනවා. එතකොට නමුත් සත්පුරුෂයන්ගේ ලෝකේ භාවනා කරනවා කියන්නේ චිත්ත සමාධිය දියුණු කරනවා කියන්නේ ඒක ප්‍රශංසා ලබන දෙයක්. ඒක අග්‍ර දෙයක්. ඊළඟට බුදුරජාණන් වදාන මහණෙනි මේ වනාහි ධර්මපද 4යි. මේ ධර්මපද 4 අග්‍රයයි දත යුත්තේ. බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේ. බුද්ධ ආදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේ. පෞරාණික දෙයක් බව දත යුත්තේ. සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේ. පෙර බුදුවරු විසුණුත් වර්තමානයේ බුදුරජාණන් වහන්සේත් අනාගතයේ බුදුරජාණන් වහන්සේලාත් ඒක බැහැර නොකරන දෙයක්. නුවණැති සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරන දෙයක්. නින්දා නොකරන දෙයක් කියලා බුදුරජාණන් වදාරනවා. බුදුරජාණන් වදාරනවා ලෝභ රහිතව නොකිපෙන සිතින් යුතුව මනා සිහියෙන් යුතුව ඒකාග්‍ර සිතින් යුතුව තමා තුළ මනවින් සමාහිත වූ සිතක් පවත්වන්නේ කියලා වදාරනවා.
ඒතර බලන්න පින්වත්නි මේවා ධර්මපද. සිහිය දියුණු කිරීම, චිත්ත සමාධිය දියුණු කිරීම, තරහ නොගෙන සිටීම, ලෝභ නොකර සිටීම මේවා ධර්මපද. ජීවිතයට යහපත උදා කරන දේවල්, ජීවිතාවබෝධයට උපකාර කරන දේවල්, නිවන් මඟ දියුණු කරන කෙනෙකුට මාර්ගඵල අවබෝධය ලබන්න කැමති කෙනෙකුට මේවා මාර්ගාංග බවට පත් වෙනවා. නිවන් දකින්න කෙනෙකුට පියවරෙන් පියවර මේ ಗುಣධර්ම තියෙන කෙනා තමයි පියවරෙන් පියවර මේ සියලු දුකින් නිදහස් වීම කරා ගමන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා බලන්න පින්වත්නි, දවසක් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ආජානීය අශ්වයාට කසපහර නොලබන විදිහට වැඩ කරන්න පුළුවනි. ඒ විදිහටම නිന്ദා අපහාස නොලැබෙන විදිහට යම් කෙනෙක් කටයුතු කරනවා නම් ලැජ්ජාවෙන් යුක්තව පවින් වළකින එබඳු පුරුෂයෙක් ලෝකේ ඉන්නවද කියලා අහනවා. එතකොට අපි දන්නවා ආජානීය අශ්වයාට හැකියාවක් තියෙනවා තමන්ව හසුරුවන ඒ අස රතාචාර්යා යම් දෙයක් හිතනවද පතනවද මෙහෙවනවද ඒක වහා අඳුන ගන්න පුළුවන්. එයාට අමුතුවෙන් කසපහරවල් ගගා එයාව උනන්දු කරවන්න අවශ්‍ය නැහැ. ඒ වගේ මේ ලෝකේ යම් නුවණැති කෙනෙක් ඉන්නවද එයා නිന്ദා අපහාස නොලබන විදියට කටයුතු කරනවා නම් ලැජ්ජාවෙන් යුක්තව පවින් වළකින කෙනෙක් ඉන්නවද එවැනි නුවණැතිව ලෝකේ ඉන්නවද කියලා අහනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වදාරනවා ලැජ්ජාවෙන් යුක්තව පව් වලින් වැළකීලා හැමතිස්සෙම සිහියෙන් යුක්තව ඉන්න ස්වල්ප දෙනෙක් ඉන්නවා. ඒ පින්වතුන්ට දුක් අවසන් කරලා මේ විසම ලෝකයේ සමසිතින් හැසිරෙන්න පුළුවන්. එහෙනම් පින්වත්නි සිහිනුවණින් වාසය කරන අය බොහෝ නෑ ලෝකේ. ඊටාම අතලොස්සයි ඉන්නේ සිහිනුවණ දියුණු කරන අය. සිහිය පුරුදු කරන අය. සිහිය ගැන ඉගෙන ගන්න අය ඉන්නේ ලෝකෙ ඊටාම අතලොස්සයි. බලන්න බුදුරජාණන් වදාරනවා ආන් ඒ අය තමයි ලැජ්ජාවෙන් යුක්තව පව් වලින් වැළකීලා ඉඳලා මේ දුක් අවසන් කරලා මේ විසම ලෝකේ සමව හැසිරෙන්නේ. එතකොට බලන්න රහතන් වහන්සේලා තමයි මේ විසම ලෝකේ සමව හැසිරෙන්නේ. අපේ ස්වභාවය තමයි ලෝකේ විසම වෙනකොට අපිත් විසම වෙනවා. ඒ නිසා තමයි නිතර සැප දුක අතර අපේ ජීවිතේ ද්වලණය වෙන්නේ. ප්‍රියමනාප දේවල් ලැබෙනකොට අපි සතුටු වෙනවා. අප්‍රිය අමනාප දේවල් එනකොට ගැටෙනවා. මේ ප්‍රිය අප්‍රිය ભેදය තුල අපි අපේ ජීවිතේ ද්වලණය වෙනවා. ඒ නිසා තමයි නිතර අපිට දුක් දුම්නස් හට ගන්නවා අපි ආයෙ සතුටු වෙනවා. කාලයකට අපි හරියට hina වෙලා සතුටින් විනෝද වෙවින්නවා. කාලයක් යනකොට මහා දුක් ගොඩක ඉන්නවා. එතකොට ඒකට හේතුව තමයි මේ විසම ලෝකයේ තුල අපිත් විසම වෙලා යනවා. නමුත් සිහිනුවන දියුණු කරගත්ත සියලු පව් වලින් වැළකීලා ඉන්න ඒ රහතන් වහන්සේලා විසම ලෝකයේ සමව හැසිරෙනවා. බලන්න මේ ගාථාව දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියා සිටිනවා ආයුධයකින් පහර කෑවා වගේ හිස ගිනි ගත්තා වගේ ඒ භික්ෂුව කාමාශාව නැති කරලා දාන්න සිහිනුවණින් ඉන්න ඕනේ. ඒ දෙවියා කියන්නේ මොකද? ඒ දෙවියට හිතෙන විදිය ප්‍රකාශයක් කළා. මොකද්ද? ඒ තමයි ආයුධයකින් පහර කාපු කෙනෙක් වගේ හිස ගිනි ගත්තා වගේ භික්ෂුව කාමාශාව නැති කරලා දාන්න සිහිනුවණින් ඉන්න ඕනේ. සිහිනුවණින් වාසය කරන්න ඕනේ මොකක් සඳහාද? කාමාශාව දුරු කිරීම සඳහා කියලා ඒ දෙවියා කියනවා. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රකාශය නිවැරදි කළා. ඒ තමයි ආයුධයකින් පහර කෑවා වගේ හිස ගිනි ගත්තා වගේ ඒ භික්ෂුව සක්කාය දිට්ඨිය නැති කරලා දාන්න සිහියෙන් ඉන්න ඕනේ කියලා වදාරනවා. එහෙනම් සිහිනුවණ පවත්වන කෙනාට තමයි සක්කාය දිට්ඨිය දුරු කරගන්න පුළුවන් වෙන්නේ. සිහිනුවණ පවත්වන කෙනා තමයි යම් දවසක මේ සක්කාය දිට්ඨිය දුරු කරලා සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරන්නේ. සකදාගාමි ඵලයේ සාක්ෂාත් කරන්නේ. අනාගාමි ඵලයේ සාක්ෂාත් කරන්නේ. අරහත් ඵලයේ සාක්ෂාත් කරන්නේ. ඒ නිසා තමයි නාගසේන මහරහතන් වහන්සේ වදාරන්නේ මේ සක්විති රජතුමාගේ විජිතය හොඳට ආරක්ෂා සංවිධානය කරලා තියාගන්නවා වගේ මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයා හොඳට සිහිනුවන නැමැති ආරක්ෂක දොරටුපාලය යොදවලා මේ ජීවිතේ මේ සිත පවින් වළක්වා ගන්න ඕනේ කියලා වදාරන්නේ. එතකොට පින්වත්නි අපි මේ කතා කළේ තුන්වෙනි පඨවි වර්ගයේ අවසාන භාගයට හම්බෙන
ඒ සක්විති රජතුමාගෙන් ගත යුතු අංග 4 පිළිබඳවයි. දැන් අපි කතා කරන්න යන්නේ 4 වෙනි වර්ගයේ උපචිකා වර්ගයේ තියෙන උපමා කතා ඇසුරෙන් නාගසේන මහරහතන් වහන්සේ පැහැදිලි කර කරුණු පිළිබඳව කතා බහ කරන්න. පින්වත්නි, උපචිකා වර්ගයේ අපට පළමුවෙන්ම මුණ ගැහින්නේ වේයාගෙන් එක් අංගයක් ගැනීම ගැන ප්‍රශ්නේ. නාගසේන මහරහතන් වහන්සේගෙන් අසා සිටින මිලිඳු රජුරෝ ස්වාමීනි නාගසේනයන් වහන්සේ වේයාගෙන් එක් අංගයක් ගැනීම කියන්නේ කුමක්ද? නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා මහරජාණෙනි වේයා තම ගමන් මාර්ගයේ උඩු පියස්ස මැට්ටෙන් වසා තමා සැඟවි ගොදුරු පිනිස හැසිරේ. අපි දන්න වේයන්ගේ ගමන් මාර්ගය තුල හොඳට අර මැටි වලින් වහලා ඇතුලේ තමයි එයාගේ ගමන් මාර්ගය හදාගෙන ඉන්නේ. එසේම මහරජාණෙනි පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් සීල සංවරය නම් වූ පියැස්සෙන් සිත වසා පිඩු පිනිස හැසිරිය යුත්තේය. මහරජාණෙනි සීල සංවරයෙන් අනතුරු වසාගත් භික්ෂුව සියලු බය ඉක්මවා යන්නේ වෙයි. මහරජාණෙනි වේයාගේ මේ එක් අංගය ගත යුත්තේය. මහරජාණෙනි වංගන්ත පුත්‍ර උපසේන මහරහතන් වහන්සේ විසින් මේ වදාරන ලද්දේය. මනා පිළිවිතෙහි යෙදෙන භික්ෂුව සීල සංවරයෙන් සිත ආවරණය කොට ලෝකේ හා නොඇලී වසන්නේ ය. බයෙන් නිදහස් වන්නේය කියලා වදාරනවා. එතකොට බලන්න දැන් භික්ෂුවකගේ ජීවිතේ අපි කලිනුත් කතා කළා සිත අසංවර වෙනවා මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේ කෙලෙස් ඇති වෙන ප්‍රියමනාප ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය උපදවන කෙලෙස් උපදින නිමිති අනුනිමිති තියෙනවා. ආන්ගේ නිමිති අනුනිමිති අභ්‍යන්තරයට ඇවිල්ලා ඉන්ද්‍රියන් අසංවර වුණොත් එහෙම ඊළඟට වෙන දේ තමයි සීල සංවරය නැති වෙලා යනවා. එතකොට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ගොඩාක් දේශනාවල මේ සීල සංවරයට උපකාරක ධර්මයක් විදිහට ඉන්ද්‍රිය සංවරය ගැන දේශනා කරලා තියෙනවා. එතකොට අපි ගත්තොත් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට පනවන ශික්ෂා පදවල බොහෝමයක් තියෙනවා. ඒ සීල සංවරයට ඇති කර ගැනීමට උපකාර වන පිණිස බුදුරජාණන් වහන්සේ බොහෝ ශික්ෂා පද පනවලා තියෙනවා. එතකොට මේ ශික්ෂා පදවල පින්වත්නි මේ අවසාන භාගයේ කියන්නේ කුඩා ශික්ෂාපද විදිහට මේ භික්ෂුන් වහන්සේලා සංවර වෙන්න සීල සංවරයට උපකාර වන ඒ වගේම අන් අයගේ පැහැදීම පිණිස පවතින ඊළඟට අපැහැදුණුවම් පවා පැහැදෙන මේ විනයට අනුග්‍රහ පිණිස පවතින සුපේසර ශික්ෂාකාමී භික්ෂුවකගේ ජීවිතේ ලස්සන වෙන්න හේතු වෙන ශික්ෂාපද තියෙනවා විශේෂයෙන් 75ක් වදාරලා තියෙනවා සේකියා ශික්ෂාපද කියලා. දැන් අපි ගත්තොත් උපසම්පදා භික්ෂුන් වහන්සේලාට සතර පරාජිකා කියලා ප්‍රධාන ශික්ෂාපද 4ක් තියෙනවා. ඊළඟට සංඝාදිශේෂ 13ක් කියලා ඊළඟට ප්‍රධාන වන ශික්ෂාපද 13ක් තියෙනවා. ඊළඟට අනියත ශික්ෂාපද 2ක් තියෙනවා. ඊළඟට නිස්සග්ගය පාචිතය 30ක් තියෙනවා. ඊළඟට පචිතයවෙත් කියලා තවත් කුඩා ඇවත් જાතියක් තියෙන 92ක් තියෙනවා. ඒ වගේ ශික්ෂාපද 227ක් මූලික වශයෙන් උපසම්පදා සීලය තුල තියෙනවා. ඒ අතර අවසාන භාගයේ අපිට මුණ ගැහෙනවා සේකියා ශික්ෂාපද. එතකොට මේ ශික්ෂාපදවල භික්ෂුවක් දානි ගන්නකොට, ගමට පිඬුසිඟා වඩිනකොට, ධර්ම දේශනා කරනකොට, එදිනෙදා කටයුතු කරනකොට, ඊළඟට ගිහි පිරිස් මුණ ගැහෙනකොට ඒ භික්ෂුවගේ ජීවිතය අසංවර වෙන්නේ නැතුව, හිත අසංවර වෙන්නේ නැතුව ඊළඟට සීලයට ශික්ෂාවට හානි වෙන්නේ නැතිව ඒ ශ්‍රමණ ජීවිතය ගත කිරීමට හේතු වෙන උපකාර වන ධර්මයන් ශික්ෂාපදයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට මේ සේකියා ශික්ෂාපදවල තියෙන පින්වත්නි භික්ෂුවක් ගමකට යනකොට හොඳට සිවුරු පොරවගෙන යන්න කියනවා. මනාකොට සිවුරු පොරවගෙන යන්න කියනවා. ඊළඟට ගමට ගිහිල්ලා ගමේ වාසය කරනකොටත් හොඳට සිවුර පොරවාගෙන ඉන්න ඕන කියනවා. ඊළඟට ගමට යනකොට හොඳට සංවරව ඉඳුරන් සංවර කරගෙන ගමට වඩින්න කියනවා. ඊළඟට ඇතුළු ගමේ ඉද්දිත් හොඳට ජීවිතේ සංවර කරගෙන ඉන්න කියනවා. එතකොට පින්වත්නි මේක ස්වාමීන් වහන්සේලාට විතර නෙවෙයි ගිහි පින්වතුන්ටත් එහෙමයි. Tamanට කෙලෙස් හටගන්න ඉන්ද්‍රියන් අසංවර වෙන තැනකට යනකොට හොඳට සංවර කරගෙන එතෙන්ට යන්න කියනවා. සිහිනුවන පිහිටුවාගෙන එතන ඉන්න කියනවා.
ඉන්ද්‍රියන් අසංවර නොකරගෙන වාසය කරන්න ඕන කියනවා. මොකද අර පියස්ස නැති වුණොත් වේයට පියස්ස නැතුව ගොදුරු හොයන්න ගියොත් ඒ වේයට අනුතුරු සිද්ධ වෙන්න පුළුවන්. නොයෙක් පක්ෂීන්ට නොයෙක් සතුන්ට ආහාර වෙනවා ඒ බේයව. එතකොට ඒ වගේ තමයි මේ සීල සංවරයේ නැමැති පියස්සෙන් භික්ෂුව හොඳට සංවර වෙන්න ඕන කියනවා. ඊළඟට බුදුරජාණන් වදාරනවා ගමට යන භික්ෂුව ඔක්කිත්ත චක්කු අන්තරගරේ ගමිස්සාමිති සික්ඛාකරණීය. ඇතුළු ගමට යන මේ ආරණ්‍යයෙන් පිටට යනකොට විහාරස්ථානයෙන් පිටට යනකොට හොඳට බිමට යොමු කළ ඇස්සතු වාසය කරන්න කියනවා. ඇතුළු ගමේ ඉද්දිත් බිමට යොමු කළ ඇස්සතු වාසය කරන්න කියනවා. ඊළඟට සිවුරු ඔසවගෙන ගමේ යන්න එපා කියනවා. ගමේ ඉද්දිත් සිවුරු ඔසවගෙන ඉන්න එපා කියනවා. ඊළඟට මහාඩින් hina වෙවි ඇතුළු ගමේ පිටට යන්න එපා කියනවා. ඒක අසංවරයේ පිණිස පවතිනවා. ඊළඟට මහාඩින් hina වෙවි ඇතුළු ගමේ ඉන්න එපා කියනවා. ඊළඟට බොහෝම නිස්සබ්දව අල්ප ഘോഷය ඇතිව අල්ප ශබ්ද ඇතිව වාසය කරන්න කියන ගමේ ඉන්නකොට ගමට යනකොට ඊළඟට කය හොල හොල අතපය හොල්ල හොල්ල වටපිට බල බල අත් පද්ද ගමේ ඉන්න එපා කියනවා. බලන්නේ ඒකනේ එදා විශේෂයෙන් ඒ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා දකින්නකොට හරියට මිනිසු පැහැදුනේ. ඒ සංවර ජීවිතය දැකලා මේ කෙලෙස් වලින් ගිනිගත්ත මිනිසුන්ගේ ජීවිත නිවිලා යනවා. සංසිඳිලා යනවා. දෙවිවරු මේ මනුස්ස ලෝකෙට එන්න කැමති නෑ. මේ මනුස්ස දුර්ගන්ධයට කැමති නෑ. හැබැයි ඒ සීල සුගන්ධයෙන් පිරිච්ච ඒ රහතන් වහන්සේලා වැඩ වාසය කරනකොට ඒ දෙවිවරු මේ මහ පොළොවට බැහැලා 16 වගේ උපස්ථාන කරනවා. හරි ආසාවෙන් දම්පැන් පූජා කරනවා. දිව්‍ය භෝජනයන්ගෙන් ඒ සංඝයාව පුදනවා. ඒ සංවර භාවයට හිත වසඟ වෙලා ආස කරනවා. මොනතරම් වාසනාවක්ද පින්වත්නි ඒ වගේ සිල්වත් ගුණවත් ඒ භික්ෂු සංඝයා දැකීම, ඒ භික්ෂු සංඝයා ගැන සිහි කිරීම කොච්චර ජීවිතේ සංවර වෙන්න ඕනද? උපසම්පදා සීලය කියන්නේ දෙවියන් අතරත් නැති, බඹුන් අතරත් නැති, වෙන කොහෙවත් නැති මේ ලෝකේ කායික වාචික සංවර භවයේ අග්‍රම තැන තමයි උපසම්පදා සීලය කියන්නේ. ඊට එහා පැනවීමක් නැහැ. එතකොට ඒ නිසා ශ්‍රේෂ්ඨ සීලයක් බුදුරජාණන් වදාරන ඒ වගේම තමයි ගමේ ඇවිදින භික්ෂුව හිස පද්දව යන්න එපා කියනවා. ගමේ ඉන්නකොටත් එහෙමයි. ඒ වගේම උකුලේ අත්තියාගෙන ඉන්න එපා කියනවා. ඊළඟට හිසවසා පොරවාගෙන යන්න එපා කියනවා. ගමට යනකොට හිසවසා පොරවාගෙන යන්න එපා කියනවා. ගමේ ඉන්නකොටත් එපා කියනවා. ඊළඟට ඇඟිලි තුඩු වලින් විලුඹෙන් ඇතුළු ගමේ යන්න එපා කියනවා. ගමේ ඉන්නත් එපා කියනවා. දැන් අපි හිතමු සාමාන්‍ය ළමයෙක් සාමාන්‍ය ගිහි කෙනෙක් કોઈ විවිධාකාර විකාර ඉරියව් පවත්වනවා. හැබැයි ශ්‍රාවක භික්ෂුව එහෙම නෙවෙයි. එතකොට මේ හැම දෙයක්ම ඒ සීල සංවරයට අයිති වෙනවා. ඒ සංවරය ඒ භික්ෂුවගේ ආරක්ෂාව පිණිස, සංවර භාවය පිණිස, සිතේ දියුණුව පිණිස හේතු වෙනවා. ඊළඟට පිණ්ඩපාතේ ගද්දී හොඳට අවධානය යොමු කරලා සැලකිල්ලෙන් ඒ පිණ්ඩපාතේ ගන්න කියනවා. ඊළඟට තමන් අතේ පාත්‍රය දැන් අපි හිතමු දානෙ බෙදනකොට දානෙ පිළිගන්නනකොට පාත්‍ර සංඥා හොඳට පවත්වලා මම දැන් දානෙ පිළිගන්නවා කියන අදහසින් ඒක පිළිගන්න කියනවා. ඒ වගේම තමයි බතට සැරලෙන ව්‍යංජන පිළි අරගෙන මේ හොඳට ඒක සංවර භවෙන් යුතුව ඒ ආහාර ගන්න ඕනේ කියනවා. ඊළඟට ඒ ආහාර ගනිද්දී අපි දන්නවා සති සම්පජඤ්ඤය පුරුදු කරනවා. ආහාර අනුභව කරද්දී සපද්දී ඒවා ගිලිද්දී හොඳට සීනුවන පවත්වනවා. රස තෘෂ්ණාවේ බැසගන්නේ නැතිව ඒ ආහාරයේ නියම අර්ථය දැනගෙන මේ ජීවිතය ආත්‍රාව පැවැත්වීම පිණිස මේ ඇති වෙලා තියෙන කුසගිනි වේදනා දුරු කිරීම පිණිස අනාගතයේ ඇති වෙන්න පුළුවන් කුසගිනි වේදනා දුරු කිරීම පිණිසයි මම මේ ආහාරය ගන්නේ කියලා ආහාරයේ සැබෑ අර්ථය සීකර කර ඔන්නේ මේ භික්ෂුව දානි ගන්න ඕනේ. ඒ වගේම තමයි දානි වළඳද්දී එක පැත්තක එක කොනක ඉඳලා පටන් ගන්න දානි වළඳගෙන යන්න ඕනේ. දැන් සාමාන්‍ය ගිහියයි සමහරලාට ඕක සමහරට එකට අනනවා. තනින් තනින් වළඳනවා. එහෙම වළඳන්න හොඳ නැහැ. ඒක අසංවරයි. හොඳට පිළිවෙලට ආහාර ගන්න ඕනේ කියනවා. ඒ වගේම තමයි මේ ඒකේ මුදිනින් අනලා දානි ගන්න හොඳ නැහැ කියනවා. එතකොට වැඩිපුර ගන්න අදහසින් අර තියෙන එක වහන්න එපා කියනවා.
බලන්න මේ අපි බොහොම කෙටියෙන් මේ විස්තර කරන්නේ මේවා කෙනෙකුගේ මිනිසියෙකුගේ සංවර බව පිණිස පවතිනවා. මේවා සීල සංවරයට අයිති. මේවා යම් කෙනෙක් අදත් මේවා ආරක්ෂා කරනොද ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කරනවා යා. ඒක භික්ෂුවකගේ සීල සංවරය පිණිස හේතු වෙනවා. ඒ වගේම උසුළු විසුළු කරන අදහසෙන් අනුන්ගේ පාත්‍රය දිහා බලන්න එපා කියනවා. අපි දැන් අපි හිතමු අපි ළඟ ඉන්න කෙනෙක් වැඩිපුර ආහාර ගන්නවා. රසවත් දේවල් ගන්නවා, ප්‍රණීත බව ඒවා ගන්නවා. එතකොට අපි ඒවා දිහා බලන්න හොඳ නැහැ කියන අවඥාවෙන් යුතුව. ඒක එයාට අදාළ දෙයක්. ඊළඟට මේ අර ගොඩාක් ආහාර අරගෙන කට පිරෙන්න එහෙම ආහාර ගන්නකොට ගන්න එපා කියනවා. හොඳට සකස් කරලා ඒ බත් පිඩු අරගෙන ආහාරයට ගන්න ඕනේ කියනවා. ඊළඟට බත් මුකේ ළඟටම ගත්තට පස්සේ මුකේ විවෘත කරන්න ඕනේ කියන මේ දොරේ ඉඳන්ම මුකේ විවෘත කරන්න හොඳ නැහැ කියනවා. ඊළඟට ඒ දානි ගලන්දි මුළු අතම මුකේ ඇතුළට දාන්න හොඳ නැහැ කියනවා. ඊළඟට ඒ ආහාර ගනිද්දි කතා බස් කරන්න එපා කියනවා. සාමාන්‍යයෙන් ගිහි පින්වතුන් නම් ගොඩාක් ආහාර ගනිද්දි කතා බහ කරනවා. සමහර අය ඔක්කොම ප්‍රශ්න කතා කරන්නේ කෑම මේසෙදි. හැබැයි හරි ක්‍රමේ තමයි ඒ වෙලාවේ නිශ්ශබ්දව හොඳට දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ එහෙම කතා බස් කර කර ආහාර ගන්න හොඳ නෑ. මොකද ආහාර ගන්න වෙලාවේ කළ යුතු දෙයක් අපි තියෙනවා. එතකොට ඒ වෙලාවේ හොඳට ඒ කෙරේ සිහිය පිහිටුවාගෙන භෝජනීය ආර්ථය දැනගෙන සීනෝනින් යුතු ඒ ආහාරය ගන්න ඕනේ. එතකොට වෙනත් කතාවක් එක්ක අපි යනකොට අපිට සිහිය ඒ ආහාරයේ නියම ආර්ථය සිහි කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ඒ දානේ ආහාර ගන්න වෙලාවට කතා බස් කරන්න හොඳ නැහැ. නිහඬව ඒ ආහාරය ගන්න ඕනේ. ඊළඟට ඒ ආහාර ගනිද්දි මේ විසි කර කර අර මුවට ගසා දමමින් ආහාර ගන්න හොඳ නැහැ. හොඳට සකස් කරලා මුකේ ළඟටම බත් පිට අරගෙන ආහාරයට ගන්න ඕනේ. ඊළඟට මේ හක්ක පුරවගෙන දැන් අපි දන්න ඔය වඳුරෝ රිලව් වගේ සත්තු මොකද කරන්නේ? Tamanට කෑම ටිකක් හම්බුනොත් ඉක්මනට කටේ දාගන්න පස්සේ ආහාරයට ගන්න. අක්ක පිරීලා තියෙනවා. එහෙම කරන්නේ නැහැ කියලා නියම ශ්‍රාවකයෝ. Tamanට ඒ වෙලාවේ ආහාරයට ගන්න පුළුවන් ටිකක් විතරයි මුකේ ඇතුළට මේ ගන්නේ. ඊළඟට අතෙන් ඉඳුල් ගස හැම තැනම ඉඳුල් විසිරුව ආහාරයට ගන්න එපා කියනවා. ඊළඟට ඒ වගේම තමයි දිව එළියට දම ආහාරයට ගන්න එපා කියන. දැන් සමහර අය ආහාරයට ගන්නකොට ඒ ළඟපාත ඉන්න අයට හරිම අප්පිරියයි. ආහාරයක් ගන්න බෑ. එයා ඉඳුල් විසිරවනවා, දිව එළියට දානවා, හරි අසංවරයි. ඊළඟට චපු සද්දේ සමහර අය ආහාර ගන්නකොට හරියට සද්ද එනවා. එහෙම සද්දේ නැති වෙන්න ආහාර ගන්න කියනවා. බලන්න බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවක භික්ෂුවගේ මනා පැවැත්ම පිණිස, සංවරයේ පිණිස, සීල සංවරයේ පිණිස මේවා දේශනා කරලා තියෙනවා. මේ තුල හික්මෙන්න ඕන. මේවා ගිහි පින්වතුන්ටත් බොහෝ උපකාරයි. ඊළඟට බුදුරජාණන් වදාරන සුරුසුරු සද්දේ ඇති නොවන විදිහට වළඳන්න ඕනි කියනවා. ඊළඟට අත ලෙවකමින් වළඳන්න. සාමාන්‍ය ගිහියයි එහෙම තියෙන රසවත් දෙයක් තිබ්බම අවසාන ටිකට අතත් ලෙව කනවා. ඒක යහපත් මිනිසෙකුට සුදුසු නෑ. එimhe ලෙව කන්න එපා කියනවා. ඊළඟට පාත්‍රයේ ලෙව කමින් ආහාරයට ගන්න එපා කියනවා. බුදුරජාණන්සේ මේ ශික්ෂාපද පනවන්නේ පින්වන්නේ මේ සෑම ශික්ෂාපදයකටම නිදාන කතාවක් තියෙනවා. යම් මේ බුද්ධ කාලේ ඇතිවෙච්ච සිදුවීම් නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපද පනවලා තියෙන්නේ. ඊළඟට තොල්ලේව කමින් ආහාර ගන්න එපා කියනවා. ඊළඟට ඉඳුල් අතෙන් පැන් බඳුන ගන්න එපා කියනවා. අපි හිතමු ආහාර ගන්න අතෙන්ම පැන් බඳුන ගන්න එපා. අනිත් අතින් ගන්න ඕන. සමහරලාට එහෙම වෙනවනේ. එතකොට අර ඉඳුල් ඔක්කොම අර අපි පැන් ගන්න මේ වාජනේ ඒ කෝප්පේ තියෙනවා. ඒක අසංවර බවක්. හොඳ සාමාන්‍ය වැදගත් කෙනෙක් ඒකට පහදින්නේ නැහැ. ඊළඟට කියනවා පාත්‍ර සේදු වතුර. දැන් ඒ කාලේ සමහරට ගමට ගියාන් පස්සේ පින්ඩ පාතේ වළඳනවා. ඒවා නුසුදුසු තැන්වල දාන්න එපා කියනවා. ඊළඟට මේ ධර්ම දේශනා කරද්දී භික්ෂුව සංවර වෙන්න ඕන. ඒවට බුදුරජාණන් වහන්සේ වෙනම ශික්ෂාපද පනවලා තියෙනවා. එතකොට අපි පින්වන්දි මේ උපසම්පදා සීලයේ තුල අවසාන භාගයේ හමු වෙන ශේකියා ශික්ෂාපදවල බොහොම ටිකක් මේ පැහැදිලි කළේ. එතකොට මේ විදිහට
මේ කායික සංවරයේ වාචික සංවරයේ පිණිස ඉඳුරන් සංවරයෙන් පිණිස උපකාර වන භාග්‍යතුන් වහන්සේ වදාළ ඒ ශික්ෂා පදවල මනාකොට පවතින්න ඕනේ. සංවර වෙන්න ඕනේ. ආන් ඒක භික්ෂුවකගේ නිවන් මඟ දියුණු කරන්නට උපකාර වන මූලික ගුණයක් බවට පත් වෙනවා. ඒකයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සීල සංවරය කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන්නට මූලික වශයෙන් උපකාර වන මාර්ගාංගයක් කියලා. එතකොට නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා වේයා හරියට අර මේ මැට්ටෙන් උඩු පියස්සක් හදාගෙන තමන්ගේ ආරක්ෂාව හදාගෙන ගොදුරු බිම ගොදුරු හොයන්න යනවා වගේ මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයා සීලේ නැමැති සංවර භාවයෙන් උඩු පියස්සෙන් යුතුව ගමට පිණ්ඩපාතේ වඩින්න ඕන කියනවා. ඉන්ද්‍රිය අසංවර වෙන තැනට යන්නේ හොඳට ඉඳුරන් සංවර කරගෙන සීල සංවරයෙන් යුතුව ඒ ගමට වඩින්න කියනවා. ආන් ඒක තමයි වේයාගෙන් ගත යුතු පළවෙනි අංගයේ විදිහට නාගසේන මහරහතන් වහන්සේ වදාළේ. ඊළඟට නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා බලලාගේ දෙයංගයක් ගැනීම ගැන ප්‍රශ්නේ. ස්වාමීනි නාගසේනයන් වහන්සේ බලලාගෙන් ගත යුතු දෙයංගය කුමක්ද? මහරජාණෙනි බලලා ගුහාවකට ගියත් රුක්බෙණයකට ගියත් උඩුමහල් ප්‍රාසාදයකට ගියත් ආහාරයේ පිණිස මීයකුම සොයයි. ඒතර බලලා කියන්නේ හරි ආසාවෙන් තමයි මීයන් දඩේමේ කරන්නේ. නිතර නිතර හිතනවා මීයක් ඉන්නවද දන්නේ නැහැ කියලා නිතර හොයනවා කියනවා. එසේම මහරජාණෙනි පිළිවෙතේ දෙන භික්ෂුව විසින් ගමට ගියත් වනයේට ගියත් රුක් සෙවණකට ගියත් ශුන්‍යාගාරයකට ගියත් නිරතුරුවම හැම කල්ලිම අප්‍රමාදීව කායගත සතිය නම් වූ ආහාරයම සෙවිය යුත්තේය. මහරජාණෙනි බලලාගේ මේ පළමු අංගයේ ගත යුත්තේය. අපි දන්න සතර සතිපට්ඨානයේ තුල සිහිය පිහිටවන ආකාර හතරක් බුදුරජාණන්සේ වදාරනවා. කාය කෙරෙහි සිහිය පිහිටවීම, විදීම් කෙරෙහි සිහිය පිහිටවීම, සිත කෙරෙහි සිහිය පිහිටවීම, ඊළඟට ධර්මයන් කෙරෙහි සිහිය පිහිටවීම. එතකොට මේ හැම අවස්ථාවකම පින්වත්නි බුද්ධ දේශනා රාශියක මේ කායානුපස්සනාව වෙනමම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අපි ගත්තොත් කායගත සති සූත්‍රවල ඊළඟට රහතන් වහන්සේලා නිතර මේ කායානුපස්සනාව වර්ණනා කරලා තියෙනවා. ඒකට හේතුව තමයි සිහිය දියුණු කරන ශ්‍රාවකයෙකුට හරිම ඕලාරිකව මූලිකව දියුණු කරන්න තියෙන සතිපට්ඨානිය තමයි කායානුපස්සනාව කියන්නේ. එතකොට මේ කායානුපස්සනාව දියුණු කරන ශ්‍රාවකයෙකුට තමයි ඊළඟට අර සියුම් ධර්මයන් විදීම් පිළිබඳව, සිත පිළිබඳව, ධර්මයන් පිළිබඳව සිහිය පිහිටවන්න උපකාර වෙන්නේ. ඒක තමයි සතර සතිපට්ඨානයේ මුල්ම පරිච්ඡේදය තුල බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව පිළිබඳව ඒ දේශනා කරලා තියෙන්නේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි යම් කෙනෙකු විසින් මහා සමුද්‍රය සිතින් ස්පර්ශ කළොත් එවිට මහ මුහුදට ගලා බස්නා යම් කිසි කුඩා ගංගාවක් ඇතනම් ඒවත් එයට ඇතුළත් වෙනවා. මහණෙනි අන්න ඒ ආකාරයෙන්ම යම් කිසිවෙකු විසින් කායගත සති භාවනාව වැඩුවොත් බහුල වශයෙන් ප්‍රගුණ කළොත් එවිට අවබෝධය ඇති කරන්නා වූ යම් කිසි කුසල් දහම් ඇතනම් ඒවත් එයට ඇතුළත් වෙනවා. එතකොට කායානුපස්සනාව මූලිකව වඩන කෙනෙක් තුල ඊළඟට අවශේෂ සියලු කුසල් දහම් වැඩෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි එකම දෙයක් භාවනා වශයෙන් වැඩුවොත් බහුල වශයෙන් පුරුදු කළොත් සසර පිළිබඳව මහත් සංවේගයට එය හේතු වෙනවා. මහා යහපතක් පිණිස හේතු වෙනවා. මහත් වූ කෙලෙස් යෝගයන් ඉක්මවා යන්නට ඒක හේතු වෙනවා. ඒ වගේම සිහියත් මන අවබෝධයක් පිණිස හේතු වෙනවා. ඥාන දර්ශනය ලැබීම පිණිස හේතු වෙනවා. මේ ජීවිතයේදීම සැපසේ ජීවත් වීම පිණිස හේතු වෙනවා. විද්‍යා විමුක්ති සාක්ෂාත් කිරීම පිණිස හේතු වෙනවා. මොකක්ද ඒකම දේ? කායගත සතියයි. බලන්න කායගත සතිය නම් වූ එකම එක දේ වඩනකොට මේ සියලු යහපත සිද්ධ වෙනවා. මහණෙනි මේ එකම එක දේ භාවනා වශයෙන් වැඩුවොත් බහුල වශයෙන් පුරුදු කළොත් මහා සංවේගයට හේතු වෙනවා. මහා යහපතක් පිණිස හේතු වෙනවා. මහත් වූ කෙලෙස් යෝගයන් ඉක්මවා යාමට හේතු වෙනවා. සිහියත් මන අවබෝධයත් පිණිස හේතු වෙනවා. ඥාන දර්ශනය ලැබීම පිණිස හේතු වෙනවා.
මේ ජීවිතේම සැපසේ ජීවත් වීම පිණිස හේතු වෙනවා. විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කිරීම පිණිස හේතු වෙනවා කියලා වදාරනවා. එතකොට එහෙනම් පින්වන්දි මේ කායගත සතිය කියන්නේ ජීවිතේට හරි වටින කාරණයක්. අර බලලා කොතනට ගියත් මීයක් කාමයට ඉන්නවද ආහාරයට ඉන්නවද කියලා හොයනවා වගේ මොන කටයුත්තකට ගියත් අපි හිතමු භික්ෂුවන් නම් වත් පිළිවෙත් කිරීම වේවා බුද්ධ වන්දනා කිරීම වේවා බණ භාවනා කිරීම වේවා ධර්ම දේශනාවක් කරන වේවා ධර්ම අධ්‍යයනය කරන වේවා මොන කටයුත්තට ගියත් කායගත සතිය අතහරින්න ඕනේ. කායගත සතිය කෙරෙහි පිටවන්න පුළුවන්. අපි හිතමු අසනීප වෙලා හොඳටම අමාරු වෙලා ඉස්පිරිතාලේ ඉන්න ලෙඩ ඇඳ. ආන් ඒ වෙලාවෙත් කායගත සතියම වඩන්න පුළුවන්. ගමනක් බිමනක් යනකොට ගමට පිණ්ඩපාතේ යනකොට මේ හැම වෙලාවෙම කය කෙරෙහි මනාකොට සිහිය පිහිටවාගෙන ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ එකම දෙයක් භාවනා වශයෙන් වැඩිමින් බහුල වශයෙන් පුරුදු කිරීමෙන් නූපන් කුසල් දහම් පවා උපදිනවා. ඔන්න බලන්න මේ එකම එක ධර්මයක් පුරුදු කරොත් මේ තාක්කල් ඉපදිච්ච නැති කුසල් තියෙනවා නම් ආන් ඒව අභ්‍යන්තරේ උපදින්න පටන් ගන්නවා. උපන් කුසල් දහම් වල වැඩිවීමටත් මේ වෙනකොට අපි හිතමු සීලය තියෙනවා, සමාධිය තියෙනවා, ප්‍රඥාව තියෙනවා මේ වගේ ඉපදිච්ච කුසල් තියෙනවා. ආන් ඒවා වැඩෙන්න පටන් ගන්නවා. ඒ වගේම වඩාත් වැඩිවීමට හේතු වෙන ඒවා තව තව වැඩි වෙනවා කියනවා. කවර එකම ධර්මයක් දෙයක් කායගත සතියයි. ඒතර කායගත සතිය වඩද්දී නූපන් කුසලුත් ඉපදෙනවා. ඉපදුණු කුසල් තව තවත් වැඩි දියුණු වෙනවා. මානිනි කායගත සතිය වැඩිමින් මේ එකම දේ භාවනා වශයෙන් වැඩිමින් බහුල වශයෙන් පුරුදු කිරීමෙන් නූපන් කුසල් උපදිනවා. උපන් කුසල් දහම් වැඩිවීමටත් වඩා වැඩිවීමටත් හේතු වෙනවා කියලා බුදුරජාණන් වදාරනවා. එතකොට පින්වත්නි මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ කායගත සතිය එක රහතන් වහන්සේ නමක් වදාරනවා මට වරයක් දුන්නොත් මම මේ මුළු ලෝකයේ වෙනුවෙන් මේ වරය ගන්නවා. ඒ තමයි කායගත සතිය. දැන් සාමාන්‍ය පෘථග්ජන මිනිසෙකුට කිව්වොත් එහෙම දෙවි කෙනෙක් ඇවිල්ලා වරයක් දෙනවා කියලා එයා මේ නොයේක් භෞතික දේවල් කාම සම්පත් තමයි ප්‍රාර්ථනා කරන්නේ. බලන්න ජීවිතය ගැන සැබෑ අර්ථයක් තියෙන මුනිවරු ප්‍රාර්ථනා කරලා තියෙන අනේ මට කායගත සතිය වඩන්න නැත්තම් කියලා. අර ආනන්ද මහරහතන් වහන්සේ වදාරන්නේ මා ඇසුරු කරපු කල්යාණ මිත්‍රයන් වහන්සේලා පිරිනුවම් පෑවා. ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොගලන් මහරහතන් වහන්සේ පිරිනුවම් පෑවා කියනවා. ඒතකොට දැන් අලුතින් ඉන්න අය ඇසුරට එකතු වෙන්නේ නැහැ. එතකොට ආනන්ද මහරහතන් වහන්සේ වදාරන්නේ ඒ නිසා මං කායගත සතිය තමයි මිතුරෙක් විදිහට ළඟින් තියාගෙන ඉන්නේ කියන. අන්න බලන්න. එතකොට කායගත සතිය වඩන කෙනෙකුට ලෝකෙම නැතුණත් කමන්නේ. දැන් සමහර අය හරියට පසුතැවෙනන මාව බලන්න කවුරුත් නැහැ. මට කාත් කවුරුත් නැහැ. මං තනි වෙලා කීක හිතනෝනේ. ඒ ඔක්කොම සිතුවිලි එන්නේ කායගත සතිය වඩන්න නැති නිසා. කායගත සතිය වඩන කෙනෙක් ලෝකේ තනි වෙලා නැහැ. ඒ කායගත සතිය වඩන කෙනා බුදුරජාණන් වහන්සේ සමීපේ ඉන්නේ. ඒකයි බුදුරජාණන් වදාරන්නේ සුප්ප බුද්ධං පබුජ්ජಂತಿ සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝච නිච්ඡං කායගත සතින්. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා උදෑසන කාලයට දහවල් කාලයට නිතර කායගත සතිය කායානුපස්සනාව වඩනවා නම් ආන්ගේ බුදු සමිඳුන්ගේ ශ්‍රාවකයා හැමදාම ඊතා ප්‍රබෝධමත්ව කියන පිබිදෙන්නේ. ඒ ජීවිතය හරිය නැවුම්. කෙලෙස් බර නැහැ, කාය දරත නැහැ, පසුතැවීම් නැහැ, විපිරිසර බව නැහැ, සැක සංකා නැහැ. මේ කෙලෙස් අරුබුද මොකවත් නැහැ. එයා හරිය පිබිදුණු සිතින් කියන අවදි වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා මේ උතුම් ධර්මයන් මිනිසෙක්ගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන මේ මහානීය ගුණධර්ම අපි ඉගෙන ගන්නට ලැබෙන එක, අහන්න ලැබෙන එක, පුරුදු කරගන්න ලැබෙන එක මහා වාසනාවක් කියලා සලකන්න ඕනේ. ලෝකේ කලාතුරකින් මේව ඇහෙන්නේ නිතර නිතර ඇසෙන්නේ නැහැ. එතකොට මේ ලෝකේ කලාතුරකින් ඇසෙන දුර්ලභ දහම් පද තමයි මේ අපි ඉගෙන ගන්න. ඒ නිසා පින්වත්නි අද දවසේ අපි බලලාගෙන් ගත යුතු පළවන අංගය ගැන කතා කළා. ඊළඟ වැඩසටහනේදී දෙවන අංගය ගැන කතා කරන අදහසින්
අද දවසේ කාල වේලාව ඉක්මවා යද්දී අද දවසේ වැඩසටහන අවසන් කරනවා. ඉතින් අද දවසේ අපි පුණ්‍යානුමෝදනා කරමු. මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල අධිපති භාවයෙන් වැඩෙත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් මීට මාස 3කට ඉහතදී කොරෝනා වසංගතයේ වැළඳීමෙන් මිය පරලොව ගිය අගෝස්තු මාස 2 වන දින මිය පරලොව ගිය එස්.එම්. ජයතිලක බණ්ඩා පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පියාණන්ට මේ පින් අනුමෝදන් වෙලා පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. දුක් කරදර බාධා ඇතනම් ඒවා දුරු වෙලා සුගතිගාමී වෙලා ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේ ඒ විකාශන දායකත්වයේ දරන නම්බර 229 කොළඹ පාර පිළිම තලාව යන ලිපිනේ පදිංචි පින්වත් කුසුමාවතී රත්නායක මහත්මිය, ඒ වගේම ජගත් චන්දිමා සචිනි කියන දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. කොරෝනා වසංගත හේතුවෙන් රෝගාතුරව සිටින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. සියලු දෙනාට සසර දුකින් නිදහස් වෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතුපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.